සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පුත්තාමත්ති ධනං මත්තේති බාලෝ යඤ්ඤති අත්තාය අත්තනෝ නත්තේ කුතෝ පුත්තෝ කුතෝ ධනං වෙහෙර තුල වැඩවසන අතිපූජනීය ගුරු දේවෝත්තම ලොකු හාමුදුරුවන් වහන්සේ ඇතුළු කොට ඇති වැඩ හිඳින පූජ්‍යතර මහා සංඝරත්නයන් අවසරයි. හිමිදිරි උදෑසන සිල් සමාදන් වුණු සීලමේ ගුණධර්මයක පිහිටන්නට දුන සදැහැති කාරුණික ගුණගරුක වාසනාවන්ත පින්බර වූ පින්වත්නි, අද නිකිණිපුර පසළොස්වක පොය දවස නේද? පොය දවසේ අපේ අභිලාෂය තමයි ධර්ම දේශනාවේ මහා පින්කමක් සිද්ධ කරලා අනේ මගේ මතු සංසාරික ගමන සුවපත් වේවා සපවත් වේවා කියන මහානීය චේතනාවක් ඇති කරගෙන මහා පින්කමක් සිද්ධ කරන්න නේද? මහා පින්කමක් කරන්න. පින්වත්නි, මාසයකට අපි සිල් සමාදන් වෙන්නේ එක දවසයි නේද? එකයි සිල් සමාදන්. ඒකෙත් තින්නේ අපි පැය 8යි. අවුරුද්දටම දවස් 12යි. එතකොට 8 වරක් 12 කීයද? 100ක් නෑනේ. පැය 100ක් එහෙනම් අපි අවුරුද්දටම වෙන් කරන්නේ නේද? පැය 100ක් වෙන් කරන්නේ. දැන් වෙන් කරන හැම තප්පරයක්ම හැම මොහොතක්ම අද දවසේ සියලු මොහොතක්ම අපට මහත්ඵලයි මහත් ප්‍රයෝජනයි. පින්වත් හිටියා රජෙක් රජුරවන්ට කියන පචේතන රජතුමා කියලා. ඒ බොරු කියන නිසා නෙමෙයි රජුරවන්ට කියන්නේ පචේතන කියලා. රජුරවන්ට ඒ කාලේ තිබුණ ප්‍රශ්න ගොඩක් තමයි යුද්ධ කරන්න ඕනේ. හැබැයි හොරෙන් යුද්ධ කරන්නේ නැහැ. යුද්ධ කරන්නේ කියලායි. පචේතන රජුරවන්ට හසුන් පතක් ආවා. තව හරියටම මාස 6කින් යුද්ධයකට ලෑස්ති වෙන්න කියලා. දිනත් එක්කලා දුන්නා. රජුරෝ කතා කළා තමන්ගේ සියලු සේනාවලට කතා කරලා ඉවර වෙලා දැන් රජුරෝ යුද්ධයට යන්න තුනේ ඉන්නේ. රජුරුත් යන යුද්ධෙට. මතකනේ එලාර දුටු ගමන යුද්ධේ අර මිනිස්සු ඔක්කොම යුද්ධ කරලා ඉවර වෙලා අන්තිමේ ද්වන්ද සටනක් තිබුණා නේද? හදිස්සියාරේ ද්වන්ද සටනෙන් රජා පැරදුනොත් අර දින්නට අර මිනිස්සු ඔක්කොම දින්නට වැඩක් නැහැ නේ. වැඩක් නැහැ. එහෙනම් රජුරෝ ශූරයෙක් වෙන්න ඕනේ. මිනිස්සු ඉස්සල්ලා යුද්ධ කරනවා තමයි යුද්ධ කරලා ඉවර වෙලා දින වගේන් පස්සේ රජවරු දෙන්න අතර යුද්ධයක් තියෙනවා. ඒකෙන් දිනන කෙනාට තමයි රාජ්‍යත්වය හම්බ වෙන්නේ. ඒ කියන්නේ ශූරයෙක් උනේ නැත්තම් වැඩක් නැහැ.
රජුරවන්ටත් එහෙමයි පචේතන රජුරවන්ට දැන් ඔන්න යුද්ධයට සූදානම්. බලනකොට රතේ කැඩිලා. රෝද දෙකක් නෑ. රජුරෝ කෙනෙව්වා රජුරවන්ගේ වැඩ කරන වඩුවට. රජුරවන් ඉන්න වෙනම වඩුවෝ ඉන්නවා, කෝකියෝ ඉන්නවා. රජුරවන්ගේ රතාචාර්යවරු ඉන්නවා, ඔක්කොම ඉන්නවනේ. කතා කළා මේ කරත්තේ හොඳට හදලා දෙන්න. රෝද දෙක නෑ. වඩුව මොකද කළේ? හොඳයි ස්වාමීනි කියලා අරගෙන ගියා හදන්න. දැන් මාස 6ට කිට්ටුයි. මාස 5කුත් සති 4ක් ගිහිල්ලා ඉවරයි. රජුර වැහුවා හදලා ඉවරද කියලා. රජතුමනි යාන්තම් එක රෝදයක් හදලා ඉවරයි කිව්වා. යාන්තම් එක රෝදයක් හදලා ඉවරයි. බොලේ තව සතියයි තියෙන යුද්ධයට යන්න. තව සතියයි තියෙන යුද්ධයට යන්න. අය ඔබට බලවත් සතියක් ඇතුළත අනිත් රෝදෙත් හදලා දෙන්න. උත්තරයක් දුන්නා පුළුවන් කියලා. දැන් මේක හදන්න මාස 5යි සති 4ක් ගියා. අනිත් රෝදේ හදන්න සතියෙන් පුළුවන් දැව පුළුවන් කිව්වා. රජුරෝ දැන් යුද්ධයට යන දවසේ රථය හදලා ඉවරයි. රෝද දෙකේ කිසි වෙනසක් නැහැ. යුද්ධයට ගියා, යුද්ධයට ගිහිල්ලා ආවා. රජුරෝ ඇවිල්ලා ඉස්සල්ලාම දැන් දඬුවමක් දෙන්න ඕනේ කාටද? රාජ්‍ය භාණ්ඩාගාරයේ තියෙන මුදල් අවභාවිතා කළා. සතියෙන් රෝදයක් හදන්න පුළුවන්කම තිබියදී මාස 5කුයි සති 4කුයි ගත්තා. ඒ නිසා මේකට ඉස්සල්ලාම දඬුවම් කරන්න ඕනා කියලා කිව්වා. දඬුවම් කරන්න. ඇත්ත නේද? දඬුවම් කරන්න බෑ. ඒ මේ මිනිස්සයාට සතියෙන් හදන්න පුළුවන්කම තිබිච්ච එක. මේ මිනිස්සයා මාස 5කුයි සති 4කුත් අරගෙන අඬ වැටි කිව්වා රජතුමනි මේ රෝද දෙකේ වෙනසක් තියෙනවා කිව්වා. පෙනුමෙන් එක වගේ වුණාට මේ රෝද දෙකේ වෙනසක් තියෙනවා රජතුමනි. පෙන්නා කිව්වා මේකේ වෙනස. ගැලව රෝද දෙකම ගලවලා අර මාස 5කුයි සති 4ක් තිස්සේ හදපු රෝදේ තල්ලු කරලා යවුවා. තල්ලු කරලා කෙළවරටම ගියා. ඒ විදිහටම හිටා. රෝදේ පෙරළුන්නේ අනිත් රෝදේ මොකද උනේ? තල්ලු කළ එව්ව ටික දුරක් ගියා. ඒ වෙනි කියලා දෝංගල පෙරළුණා. රජතුමන් දැක්ක නේද? ඕනම තමයි වෙනස කිව්වා. පින්වත්නි වඩුවේ පෙනුම තියනවට වඩා හොඳ දක්ෂ වඩුවා පෙනුම එක වගේ වුණාට ඊට වඩා හොඳට හදලා බලනවා. භාණ්ඩයක් හදනකොට වඩුව ලීයක් ගත්තොත් ඒ ලීයේ ඇදපුද හොඳට ඇහැ තියලා බලනවා. නැද්ද? ඔයත් බලන්න අවුරුදු 20ක් 30ක් පරණ වඩුවෙක් ළඟට ගිහිල්ලා මොකක් හරි භාණ්ඩයක් හදන්න ගිහිල්ලා ඒ වඩුව ලීයක්ෙම යතු ගෑවොත් සුද්ධ කළොත් පවිත්‍ර කළොත් ආයි ඇහැ තියලා බලනවා. ඇයි එයාට පුළුවන්කම තියෙනවනේ අනේ මං අවුරුදු 20ක් 30ක් පළපුරුදු කෙනෙක් නිසා මට ආයි මේක අමුතුවෙන් බලන්න ඕනේ නැහැ කියලා නොබලා ඉන්නේ. එහෙම නොබලා ඉන්නේ හරියට මේක බලනවා. බලලා ඊට පස්සේ ආයි යතු කැටේ කොතනද තියන්නේ? මොළ ඉඳලම තියනවද? කොතනද තියන්නේ? අර කොහේ හරි අදපු දෙයක් තියනවා නම් අංගේ අදපු දෙයක් තියෙන තැන හරියටම තියනවා නැද්ද? හරියට මෙතන තියනවා. හොඳට අතුල්නවා. ඊට පස්සේ ආයෙත් ඇහැදිලා බලනවා. නේද? අවුරුදු 20ක් 30ක් නෙමෙයි 50ක් විතර වුණත් එයා කොච්චර පරිණත කෙනෙක් වුණත් ඇහැදිලා බලනවාමයි. බලලා ඒ ඇදපුද තියෙන තැන ආපහු සකස් කරනවා හදනවා. ඒ වඩුවගේ හැටි.
වඩුව එහෙමයි. බුදුහාමුදුරුවෝ උපමා කරලා අපිට කිව්වා. මොකක් කියලාද? ධර්මයේ දේශනා කළේම අපේ මොනව හදාගන්නද? ඇද කුද ටික හදාගන්න. කාගේ ඇද කුදද? මගේ ඇද කුද ටික. අපේ නෙමෙයි. කාගේ ඇද කුදද? මගේ ඇද කුද ටික හදාගන්න. එතකොට ධර්මයේ තියෙන්නේ කාටද කියලා ඇහුවොත් මොකක්ද දෙන්න තියෙන උත්තරේ? කාටද තියෙන්නේ? මට තියෙන්නේ ධර්මයේ. ධර්මයේ තියෙන වෙන මොකෙටවත් නෙවෙයි. මටයි ධර්මයේ තියෙන්නේ. මොනව හදාගන්නද? මගේ ඇද කුද ටික හදාගන්න. කවද වෙනකන්ද? කවද වෙනකන්ද? මගේ ඇද කුද හරියනකන් හදාගන්න. මගේ ඇද කුද ටික හරියන තුරුම හදාගන්න දේශනා කරපු ලස්සන දේශනාවක් තමයි ඔය ධර්මයේ කියලා කියන්නේ. ඔය ඇතෝක නිකන් ඉන්නකම කියවන්න බලන්න ඔය පුස්තක ටිකක් පොත් ටිකක්. හරි ලස්සන කතාවක්. ධර්මයේ කියලා කියන්නේ මහ පුදුම ලස්සන දේශනාවක්. අද දේශනාව කුද්දක නිකායේ දැන් ඔයත් අහලා තියෙන ගාථා පාඨයක්. ඒ වුණාට ගාථා පාඨය අද කතා කරන්නේ ඓතිහාසිකත්වය සහ ඒකේ තියෙන ගැඹුරු දහම් කරුණු ටික විතරයි. කුද්දක නිකායේ තියෙන ග්‍රන්ථ 15ක්. ඒ ග්‍රන්ථ 15න් එකක් අපේ හස්තසාර වස්තුව හැටියට තියාගන්න කිව්වා. හස්තසාර වස්තුව කියන්නේ අත උඩම තියාගන්න කියන එක. හැම වෙලාවකදීම ඒක කියවන්න කියන එක. කියවලා ඒකට අනුව අපේ ජීවිකාව හදාගන්න කියන එක. මොකක්ද හස්තසාර වස්තුව? ඒක බෞද්ධයන්ගේ හස්තසාර වස්තුව. බෞද්ධයා කියලා කියන්නේ බුදුන් සරණ, දහම් සරණ, සංඝ සරණ ගිය කෙනා. හදිස්සියේ හරි මුස්ලිම් කෙනෙක් බුදුන් දහම් සංඝ සරණ ගියා නම් ඔහුද මොකෙන්ද? බෞද්ධයෙක්. ඔයත් දන්නවද මුස්ලිම් අය බණ අහනවා? කතෝලිකයෝ බණ අහනවා. උපාලි කියලා කියන්නේ කොහොම කෙනෙක්ද? බුදුහාරක් කාලේ නිගණ්ඨනාථ පුත්තක ශ්‍රාවකෙක් නේද? දැන් අද එහෙම වුණාට නිගණ්ඨනාථ පුත්තක දෙවියනේ හිටපො. අන්තිමේ විනය පාඩම් කරගෙන යන්න කියලා එයාට තමයි දුන්නේ. අද එහෙම දුන්නා නම් මිනිස්සු උද්ඝෝෂණක් තියනවා. බුදුදහම විනාශ කරන්න දෙන්නේ කියලා. නැද්ද? ඒක තමයි. එතකොට බුදුදහම කාගේවත් නෙමෙයි අවබෝධ කරගත යුතු කෙනෙක්ගේ දහමක්. අපි හැමෝටම බුදුදහම අවබෝධ කරගත හැකි. අපි හැමෝගෙම තමයි බුදුහාම. බුදුහාමේ ධර්මයේ තියෙන්නේ මට. නේද? මොනව කරන්නද? අඩුපාඩු සකසා ගන්නකම් හදා ගන්නකම් මට තියෙන ධර්මයක්. මට තියෙන ධර්මයක් අම්මටවත් තාත්තටවත් නෝනටවත් මහත්තයටවත් දරුවන්ටවත් කාටවත් නෙවෙයි මට තියෙන ධර්මයක්. මගේ අඩුපාඩු හදා ගන්න තියෙන ධර්මයක්. ඒ නිසා ඒ කාරණය සිහිපත් කරමින් දේශනාව තමයි තියෙනවා කුද්දක නිකායේ ග්‍රන්ථ 15ක්. ඒ 15න් එකක් තමයි බෞද්ධයාගේ හස්තසාර වස්තුව. ඒකට කියනවා ධම්මපදේ කියලා. ධම්මපදේ තියෙනවා වග්ග 26ක්. වග්ග 26 තියෙනවා ගාථා 423ක්. ඒකෙන් ඒ වග්ග 26න් පස්වෙනි වග්ගය තමයි බාල වග්ගය. බාල වග්ගයේ තියෙන්නේ බාල අදහස් ඇත්තන්ට දේශනා කරපු එක එක දේශනාවන්. එතකොට අපි බාලයෝද නැද්ද? අපි බාලයෝද ප්‍රඥාවන්තයෝද? අපි බාලයෝද ප්‍රඥාවන්තයෝද? එහෙම කියන්නේ බා. තමන් කලින්ම බාලයා කියලා හඳුනගන්න එක වැරදිනේ. තමන් ගැන අභිමානින් ඉන්න බෑ නේද? ඒ වුණාට අපි බාලයිනේ. තාම මේකනේ කෙලස් නැසලා නැත්තේ. බාලයෙක්ද ප්‍රඥාවන්තයෙක්ද කියලා ඔය ඇත්තෝ විමර්ශනය කරන්න සූත්‍ර දේශනා අවසානයේ. ඒක තමාට තමා තමයි ප්‍රතිවේක්ෂණයක් කරගත යුත්තේ. තමා ගැන තමන් තමයි ලස්සන චරිත කතාව ලියාගත යුත්තේ. අනුන් නෙවෙයි. ප්‍රතිවේක්ෂණය කරගත යුත්තේ තමා තමයි. අනු
නෙවෙයි. අනුන්ට ඕන දෙයක් කියන්න පුළුවන් නේ. ඒක වැඩක් නැහැ. ඒකේ වටිනාකම කෙටි කාලයයි. ඒක වෙනස් වෙන්න පුළුවන්. හැබැයි තමාගේ ප්‍රතිවේක්ෂණය වෙනස් වෙන්නේ නැහැ කවදාවත්. ඒ නිසා ඒක වටිනවා. පින්වත්නි සවැත් නුවර තිබුණා ලස්සන විහාරයක්. ඒ විහාරයේ බුදුහාම අවුරුදු 19ක් වස් කාලය ගත කළා. මොකද්ද? ජේතවනාරාම. ඔය තිබුණේ සවැත් නුවර. බුදුහාම අවුරුදු 19 ගත කළේ. ඊට පස්සේ බුදුහාම එතනින් ගියා. බුදුහාම සවැත් නුවර ඒ ජේතවනාරාමයේ වැඩ වාසය කරන කාලේ හිටිය ලස්සන මහා ධන සිටුවරයට කිව්වා ආනන්ද සෙට්ටි කියලා. සිටුවරයාගේ නම ආනන්ද සෙට්ටි. එයාට තිබුණා ධනෙ 80 කෙලක්. ඒ කියන්නේ කෝටි 80ක් තිබුණා. ඒ කාලේ කෝටි 80ක් කියන්නේ කොහොමද කියලා හිතාගන්න. අද නම් කෝටි 80ක් එච්චර ලොකු ගාණක් නෙමෙයි. මේක අවුරුදු 5ක විතර කලින් නම් කෝටි 80ක් ලොකු ගාණක්. දැන් ඒක නෑ. දැන් ඔය කෝටි 80ම වියදම් කරන්න පුළුවන් වුණා අවුරුද්දේ. පොඩි ගාණ. මෙයාට තිබුණ 80 කෙලක් මහා ධනයක්. පුංචි ධනයක් නෙමෙයි. ඒ ධනෙ තියාගෙන ආනන්ද සෙට්ටි සිටුවරයා හැදුවා කාටවත් නොදෙවිනි විදිහට මහා ලස්සන මාලිගාවක්. ඒ තරම් ලස්සන මාලිගාවක් කාටවත්ම නැහැ. රජුවන්ටත් නැහැ. රජුවන්ටත් නැති තරම් මහ ලස්සන මාලිගාවක් හැදුවා. හදලා පොය 4ට තමන්ගේ ඥාතියින් එන්න කිව්වා ගෙදරට. මොකද පොය 4? එක ඉස්සල්ලාම හම්බෙන්නේ පොය. අටවක. ඊළඟට පුර අටවක. ඊළඟට පසළොස්වක. ඊළඟට අමාවක පොය මොකටද වැදගත් වෙන්නේ? අමාවක පොය කියන්නේ කොයි වගේ දවසක්ද? කලවර දවසක්. හඳ පායලා හඳ නැති රාත්‍රියක්. කාටද වැදගත් වෙන්නේ? ඔරුන්ට ඕන දවසක් වැදගත්. අමාවක දවස ගුරුකම් කරන අයට, වස් කවි කියන අයට, ඊළඟට පාන්සු පිසාචයන්ට, പ്രേත ලෝකයේ ඉන්න പ്രേතයන්ට ඒගොල්ලන්ට හරි වැදගත් දවසක්. ඔය පොය 4ටම සිල් සමාදන් වෙන උපාසකයෝ ඉන්නවා. දැන් ඕගොල්ලෝ එහෙම නෑ නේද? අපි එකයිනේ. එක පොයයි. හැබැයි සමහර තැන් තියෙනවා 4 පොයටම සිල් ගන්නවා. රජුරුවත් 4 පොයටම සිල් ගන්නවා. මේ ආනන්ද සෙට්ටි සිටුවරයා කියනවා ඥාති ඔක්කොම ටික මේ 4 පොයටම ගෙදරට එන්න ඕනේ. හැබැයි නිකන් නෙවෙයි එන්න ඕනේ බත් එකකුත් දැනගෙන. කන්න දෙන්නේ නැහැ. දැන් ඔයත් උනම් කන්න දෙනවනේ. ගෙදරට කවුරු හරි ආවොත් කන්න නොදී එහෙම යවන්න එහෙම සිරිතක් අපේ නෑ. වතුර ටිකක් තේ එකක් දොදී යවන සිරිතක් අපේ නෑ. අපි කවුරු ආවත් අසුන් පනවලා තේ ටිකක් දීලා කන්න ටිකක් දීලා එහෙම තමයි අපේ සිරිත. ඒක අපේ යුතුයකම් කියලා නේ හිතන්නේ නේද? දැන් එහෙම අමාරුයි. ඒ වුණාට එහෙම තමයි කරන්නේ. ආනන්ද සෙට්ටි සිටුවරයා කියන්නේ බත් එකක් බෙදන්න එන්න ඕනේ. ඒ කන් දෙන්නේ නැහැ. හැබැයි ධනෙ 80 කියලා. ඒ ආවගෙන් පස්සේ උපදෙස් දෙන අනුශාසනාව තමයි මෙයාට හිතේ ලක්ෂණ පුතාට කියන මූලසිරි කියලා. පුතා තමයි මූලසිරි. උපදෙස් දෙනවා. උපදේශේ තමයි මයි පුතේ මේ නෑ ඔක්කොටම කතා කරලා මේ උපදෙස් ටික දෙන්නේ. මයි පුතේ
වේයෝ හුඹස් බඳිනවා නේද? හැබැයි වේයාර චූටි පස් ටික ගෙනල්ලා මහා හුඹහක් බඳිනවා. ඊළඟට මීමැස්සෝ මල්වල තියෙන චූටි රොන් ටික අරන් ගිහලා මහා දීවදයක් බඳිනවා. ඒ වගේ අපි ධනෙ එකතු කරන්න ඕනේ. ධනය එකතු කරන්න ඕනේ. මෙව දෙන්න බෑ කාටවත් නෑ. මේවා කිසි කෙනෙක්ට දෙන්න එපා නොදිය යුතුයි. මේව එකතු කරන්න ඕනේ කිව්වා. ඔක්කොම ටික. මේ මැස්සෝ රොන් එකතු කරලා වදයක් බඳින්න වගේ වේයා තුබසක් බඳින්න වගේ එකතු කර ගන්න ඕනේ කිව්වා. දැන් ඔය හුඹාම හරි ලස්සනයි. නේද? ඔය කඩි ගොලක් එහෙම ගත්තම ඔය කඩි ගොල එහෙම ඇතුලේ හරි ලස්සනයි මාලිගාවල් හදලා දෙන්නේ. ඔය කඩි ගොල ඇතුලේ එහෙම තැනින් තැන උමම් මාර්ග දාලා ලස්සන ගහක් වගේ හදලා දෙන්නේ. පොළොව ඇතුලට වෙන්න. හොඹහත් එහෙමම තමයි. වදේකුත් මේ වදේකුත් එහෙමම තමයි. හරි ලස්සන හදනවා. දැන් මේ ආනන්ද සෙට්ටි සිටුවරයා හැම පොයකටම පොය හතරටම ගෙන්නලා පුතා ඇතුළු මේ ඥාති ඔක්කොටම කියනවා උඹලා කවදාවත් කිසිම දවසක කාටවත් කිසි දෙයක් දෙන්න එපා. කාටවත් දෙන්න එපා. ඒ ඔක්කොම එකතු කරලා තියාගන්න කිව්වා. දැන් කවදාවත් දන් දුන්නද? දන් දුන්නේ නැහැ. සිල් රැක්කද? සිල් රැක්කෙත් නැහැ. පින් දහම් කළාද? පින් දහම් කළෙත් නැහැ. මොකක්වත් කළේ නැහැ. අන්තිමේදී මොකද උනේ? ආනන්ද සෙට්ටි සිටුවරයා ජන්මාන්තරගත වුණා. ජන්මාන්තරගත වෙලා ඉපදුනේම ඒ ගම්මානයේටම නුදුරින් ඈත පිට තියෙන රොඩි ගමක. රොඩි කියලා කියන මිනිස්සු පිරිසක් ඉන්නවා. දැන් ඉන්නවද ලංකාවේ එහෙම අය? ඉන්නවද නැද්ද? ඉන්නවා තාම. හොයාගන්න බෑ. බෙරවා කුලේ, හාලි කුලේ, රොඩි කුලේ, ගොයිගම කුලේ ඔය එක කුලවල වල මිනිස්සු අදටත් ඉන්නවා. හැබැයි හොයාගන්න බෑ දැන්. ඔක්කොම කල්පනා වෙලා. හොයන්න පුළුවන් දවසක් තියෙනවා. හවස. විවාහ රෙජිස්ටර් කරන දවසේ එතකොට අහු වෙනවා. නේද? ඒ හැර අහුවෙන්නේ කොයි කුලේද කියලා. කුලේ හොයන්න හම්බ වෙන්නේ. එදාට විතරයි ඔන්න කුලේ හොයන්න පුළුවන්. ආයි මානව සම්පදා කරන දවසට. ඒ හැර මොනම හේතුවක් නිසා ඔය කුල හොයන්න හම්බ වෙන්නේ නැහැ. නිසා ඔක්කොම කලවක් වෙලා. රොඩි කුලේ ඉන්න අයට කවදාවත් රැකියාවක් නම් දුන්නේ නැහැ. රැකියාව දුන්නේ නැහැ. ඇයි ඒ අඩු කුලේ උපදින්නේ හේතුව? දැන් බුදුදහම කියන්නේ කොයි වගේ දහමක්ද? දැන් අපි කියනවනේ එහෙම කුල ભેදේ තියාගන්න හොඳ නැහැ, එහෙම කරන්න හොඳ නැහැ, ඒක අපරාධයක්, ඒක වැරදි කියලා කියනවනේ හේතු තියෙන්න බෑ. බුදුදහම කියලා කියන්නේ හේතුඵලවාදී ධර්මයක් නේද? බුදුදහම හේතුඵලවාදී ධර්මයක්. ඕන කෙනෙක්ට එන්න පුළුවන්, ඕන කෙනෙක්ට කතා කරන්න පුළුවන්, ඕන කෙනෙක්ට බලන්න පුළුවන්, ඕන කෙනෙක්ට විමර්ශනය කරන්න පුළුවන්, ඕන කෙනෙක්ට තර්ක ගොඩ නගන්න පුළුවන්. ගැටලුවක් නෑ. අසුභවාදී ධර්මයක් නෙමෙයි. නිර්මාණවාදී ධර්මයක් නෙවෙයි. ආගමවාදී ධර්මයක් නෙවෙයි. අපි නෙමෙයි ආගමක් කරගෙන තියන්නේ. නේද? ඒක බුදුදහම එහෙම එකක් නෙමෙයි. ආගමක පැත්තක් පසුබිමක් තියෙනවා. නැතුව නෙවෙයි. නැත්තම් පවතින්නේ නැනේ. පවතින්නේ නැති නිසා. ඒක බුදුදහම කියලා කියන්නේ හේතුඵලවාදී ධර්මයක්. ඇයි කුලෙන් අඩුව උපදින්නේ? තියෙන සූත්‍ර දේශනාව තමයි මනු සූත්‍රයේ තියෙන්නේ. රාධාඳුරට දේශනා කළ සූත්‍රයක්. විමර්ශන සූත්‍රයේ තියෙන බලන්න පුළුවන්. ඊළඟට දෙන පුජ්‍යල විවිධත්වය ගැන දේශනා කළ සූත්‍ර දේශනාවල්. ඒ වගේ තියෙනවා.
මේකේ සඳහන් කරනවා ඒ උපදින්න හේතුව තමයි කෙනෙක් පහත් කරලා කතා කළාම. එහෙම කතා කරන අය ඉන්නෝනේ. තව කෙනෙක් පහත් කරලා කතා කළාම. මම උසස් මට වඩා ඔබ පල්ලෙහා. පහත් විදිහට කෙනෙක්ට සලකනවනම් දාසයෙක්ට යාචකයෙක්ට දුප්පත් මිනිසෙක්ට හරි කාට හරි පහත් ලෙස සලකනවා නම් පහත් විදියට සලකනවා නම් හෙතම ඊළඟ භවයේ තුල උපදින්නේම කොයිදද? අඩු කුලයකම තමයි උපදින්නේ. අඩු කුලයකමයි උපදින්නේ. වෙන උසස් කුලයක උපදින්නෙම නෑ. අන්න හේතුව. ඒකට ඒ නිසා කෙනෙක් පහත් කරලා කතා කරන්න එපා කවදාවත්. දැන් මෙයා උපදුනේ කොහෙද? රොඩි කුලේ. ඒ අයිට දෙන්නේ කුලිය වැඩ විතරයි, වෙන මොකක්වත් වැඩක් දුන්නේ නැහැ. දැන් රොඩි කුලේ එක ගම්මානයක් තිබුණා. ඒකට කියන්නේ රොඩි ගම්මානය. රොඩි ගම්මානයේ තිබුණා පවුල් 1000ක් තිබුණා. පවුල් 1000යි. මේ ගම්මානෙට හරියන්නේ නැහැ. කිසි දෙයක් ලැබෙන්නේ නැහැ. කුලී වැඩක් නැහැ. ජීවත් වෙන්න විදියකුත් නැහැ. හරිය දුකේ මිනිස්සු. ඔය අඩු කුලේ මිනිස්සුන්ට ඉන්නවා, ඒ ගම්මානවලට ඉන්නවා අධිපතියෝ ටිකක්. ගම් අධිපතියෝ. දැන් අපිටත් ඉන්න මේ පැතිවලත් ඉන්නවනේ කවුද ගමේ අධිපතියා? ගාමසිංහ මහත්තයා. උන් දැන් අපි ගණන් ගන්නෙත් නැහැ. නේද? ලියවලියා ගන්න විතර යන්නේ. එහෙම නැත්නම් ගාමසිංහ මහත්තයා ළඟට යන්නේ නැහැ අපි. ගාමසිංහ මහත්තයා අපි ළඟට එන්නෙත් නැහැ. ගාමසිංහ මහත්තයාට රාජකාරී වෙන්න එපා. අපි අඩුපාඩු හොයලා බලලා ඊට පස්සේ සංවර්ධන නිලධාරීත් එක්කලා එකතු වෙලා ගම සංවර්ධනය කිරීම යාක කටයුත්ත කාර්යභාරය. උන් දැන් ඒක කරන්නේත් නැහැ. අපේ කාර්ය උන්ට අපි කරලා දෙන්නේ නැහැ. හැබැයි අර පහත් කුලවල ඉන්න අය එහෙම කරන්නේ නැහැ. ඒගොල්ලන්ගේ නීතියට හරියටම යටත් වෙනවා. මෙයා නීතිය පවුල් 10 ඊට පස්සේ බැලුවා අධිපතියෝ ටික එකට එකතු වෙලා කල්පනා කළා මේකේ කවුරු හරි කාලකන්ණියෙක් ඇවිල්ලා තියෙනවා අයින් කරන තුරු අපිට yaadෙන්නේ නැහැ. ඒ නිසා අපි මේක සමතේකටපත් කරගමු. මිනිස්සු එකතු වුණා කැඩුවා පවුල් 500. එක 500කට හරියනවා අනිත් 500ට හරියන්නේ නැහැ. අර හරියන 500ට වැඩ ටික කරගෙන ඉන්න කිව්වා. අනිත් 500 ආයෙ 250 කැඩුවා. තව 250කට හරියනවා අනිත් 250ට හරියන්නේ. ආපහු ඒ 250ත් 125 ගන්න කැඩුවා. මේ අන්තිමට බලනකොට ඕන හම්බ වුණා කාලකන්ණේ පවුල. මෙන්න මේ පවුල නිසා තමයි අපිට හරියන්නේ නැත්තේ කියලා පවුල මොකද කරේ ලෙව්වා. ස්වාමියා කිව්වා මට යන්න බෑ. මෙයා මගේ නෝනට බබෙක් හම්බෙන්න ඉන්නවා. ඒ හින්දා තමයි මේ හරියන්නේ නැත්තේ. මං නෝනයි කරන්නයි කිව්වා. නෝන මොකද කළේ? නෝන විතරක් ගියා. ටික දුරක් ගියා. ටික දවසක් ගත වුණා. අනේ ටික දවසක් ගත වුණාගෙන් පස්සේ අර රොඩි අම්මගේ කුසෙන් බිහි වෙච්ච දරුවා හරි විරූපී ළමෙක් වුණා. ඇස් දෙක හරි ලොකුයි. දැන් සමහර තියෙනවා එහෙම දරුවෝ හම්බ වුණාගෙන් පස්සේ ඒ ගෙවල් වලට මම පුදුම විදියට yaadෙනවා සමහර ගෙවල්. සමහර ගෙවල් තියෙන දරුවෝ හම්බ වුණාගෙන් පස්සේ එහෙම yaadෙන්නේ කර්මවල බලවත්කම. මේ අම්මට හම්බ වෙච්ච දරුවා හරි විරූපී, ඇස් හරි ලොකුයි. එක කලක් භාගයක් නේ අනිත් කන හරි දිගයි. මේ අතපය කොර ගහිලා වකුටු වෙලා ඇවිදින්න බෑ. කට ඇදයි නායේ ඇදයි. දැක්ක ගමන් දකින උන්දල බය වෙනවා. හරි විරූපී කෙනෙක්. කොහමද ඔයගොල්ලන්ට විරූපී ළමයි කම්බ වුණොත් ආදරය දෙනවද නැද්ද? අම්මා ආදරය දෙනවා. විරූපී නෙමෙයි මස් ඇදල්ලක් හම්බුණා අම්මා ආදරෙයි. නේද? අම්මට ඒක මැනිකක්. ඒ තමයි අම්මගේ ආදරය. අම්මා පුදුම තරම් ආදරෙයි.
අම්මගේ තියෙන සෙනෙහස කොච්චරද කියලා නිම කරන්න බැරි මහා සෙනෙහසක් තිබුණා. ඒ අම්මගේ බලය මේ අම්මා පුදුම ආදරේ මේ පොල්ලට. හැබැයි දකින්න කෙනාට හිතෙන්නේ මහා පාංශු පිසාචෙක් වගේ. ඔයත් අහලා තියෙනවනේ පාංශු පිසාචයා ගැන. තියෙන්නේ කොහෙද? ප්‍රේත වත්වයේ තියෙන ඒ කුද්දක නිකායේ. පාංශු පිසාචෝ ගැන සූත්‍ර දේශනා කීපයක්ම තියෙන බුදුහාර දේශනා කරපු. තියෙන්නේ ප්‍රේත වත්වයේ. පාංශු පිසාචෝ කොයි වගේ අයද? පොළොවට වැටෙන අපි ඔය උගුර කාරලා විසි කරන්නේ. සෙම ඕවා තමයි කන්නේ. ඊළඟට ඔය ස්ත්‍රීන්ගේ දින 28කට සැරයක් පිට වෙන අපද්‍රව්‍ය පොළොවට වැටුනම ඒව තමයි අනුභව කරන්නේ. ඊළඟට සතුන්ගේ තුවාල වලින් පිටවන ඔය තුවාල වේලුණාගෙන් පස්සේ උඩ පොත්තක් හිටිනවා. ඒක කියන්නේ මොකක් කියලාද? කොරපොත්තක් කියලා කියන්නේ. අහලද තුවාල වේලුණාගෙන් පස්සේ නේද? ඔය පොත්ත කඩලා දානවනේ. ඔය පොත්ත තමයි අනුභව කරන්නේ. බිමට වැටුණා. උඩට රැඳිලා තිබුණොත් ඒත් බෑ. මහ පොළොවට වැටෙන්න ඕනේ. මහ පොළොව ස්පර්ශ වෙන්න ඕනේ. එතකොට තමයි පේන්නේ. පාංශු පිසාචෝ. එහෙමයි ඉන්න ගොඩක්. අපේ පියවියසට නොපෙනුනාට ඔය ගුණ ගොඩවල් වල අසුචි වලවල් වල ඔය තැන් වල ඒගොල්ලෝ ජීවත් වෙනවා. අපේ පියවියහට පේන්නේ නැහැ. සමහර විට අපිත් ඒ විදියට ඉපදලා හිටියා වෙන්න බැරිද? වෙන්න පුළුවන්. අපි දන්නේ නැහැ. දැන් මෙයා එච්චරම විරූපී පාංශු පිසාචෙක්. අම්මා ඒ කර තියාගෙන යනවා. දල්සලකට ගියත් කන්න හම්බ වෙන්නේ නැහැ. දැන් දල්සලේ කන්න හම්බ වෙන්නේ නැහැ. ඒත් කන්න හම්බුනේ නැහැ. හම්බ වෙන්නේ නැහැ. බැලුවා හැම තැනම ගියා. කන්න නම් හම්බ වෙන්නේ නැහැ. යන්න තැන ඇයටත් කන්න නැහැ. මාර තනින් තන ගිහිල්ලා ඇට වැඩ එකතු කරලා ඔන්න පුංචියට ලොකු කරගත්තා. ඊට පස්සේ කබලක් අතර දීලා කිව්වා මයි පුතේ ඔබ හින්දා මං විඳ දුක් හොඳට ඕනේ ඇති. ඔබ හින්දා මං විඳ දුක් අනන්තයි අප්‍රමාණයි. ඒ නිසා තවත් නම් බෑ ඔබ නිසා මට දුක් විඳින්න. දැන් මෙතනින් යන්නයි කිව්වා. දැන් මේ පොඩි එකා මොකද කළේ? කබලත් අරගෙන තන යනවා. ඒ යනකොට දැක්ක ලස්සන මාලිගාව. කවුද හැදුවේ? ආනන්ද සෙට්ටි සිටුවරයමයි. මහා ලස්සන මාලිගාවක් දැකලා කල්පනා කළා අනේ හරි හුරු පුරුදු මාලිගාවක්. මෙච්චර ලස්සන හුරු පුරුදු මාලිගාවක් මම මීට පෙර දැකලා තියෙනවනේ. මට මේක හරි හුරු පුරුදු ඉන්නේ. යන්න ඕනේ පැත්තට. මෙයා මොකද කළේ? දැන් ඔය අතපය හතර පැත්තට තියෙන්නේ. ඒවා හරියට වැඩ කරන්නේ නැහැ. බඩ ගාගෙන ගියා. කොහටද? මාලිගාවට. පළවෙනි ගේට්ටුවෙන් ඇතුල් වුණා. මෙයාට දැන් හොඳටම හුරු පුරුදුයි. දෙවෙනි ගේට්ටුවෙනුත් ඇතුල් වුණා. තවත් හුරු පුරුදුයි. දැන් අපිට එහෙමනේ නේද? කලවරේ වුණත් මේ පන්සලේ ඕන අක්කක් මොල්ලක නෑර යන්න කිව්වා අපිට යන්න බැරිද? අපිට යන්න පුළුවන්. ඇයි ඒ? හරි හුරු පුරුදුයි නේ. හැමදාම ඉඳලා පුරුදු දැන්. කලවරේ වුණත් මේ කනුවකවත් හැප්පෙන්නේ නැතුව යන්න පුළුවන්. බැරිද? යන්න පුළුවන්. ඔය ඇත්තන්ගේ ගෙදර ඔය ඇත්තන්ට කලවර වෙලාවට ඔය ඇත්තෝ ගිහිල්ලා ගිනි පෙට්ටිය හොයාගන්න නැද්ද කලවරේ? ලයිකිලා හොයාගන්නවා. හැබැයි ඔය ගෙදර හුරු නැති කෙනෙක්ට යන්න කියලා කිව්වනම් ඔළුවත් බලාගෙන වට්ටගෙන කීයක් දේවල් වෙලාද? යන්න බෑ. හැබැයි එතන හුරු නම් අපිට යන්න පුළුවන්. කලවරේ වුණත් යන්න හැකියි. අනේ දැන් ඉතින් මෙයා මොකද කළේ? තුන්වෙනි ගේට්ටුවෙනුත් ඇතුළට ගියා. දැන් ගේ ඇතුළට මැද සාලෙටම ගියා. කවුරුත් දැක්කේ නැහැ. කිසි කෙනෙක් දැක්කේ නැහැ.
සාලට ගිහිල්ලා බලනකොට මේ තියෙන බඩු මෝට්ටෝ අල්මාරි කැබිනට් අරවා මේ ඔක්කොම හොඳට පුරුදුයි. හොඳට දැනෙනවා. අනේ කියලා දැනුණා. එයාගේ පුතා කවුද? මූලසිරි. මූලසිරි සිටුතුමාගේ දරුවා ටික දැක්ක ගමන් කෑ ගැහුවා. ඇයි ඒ? බය වෙලා. එච්චර විරූපීනේ. මෙයාගේ ලස්සන ශරීරයක් නෑ, විරූපී ශරීරයක්. දැක්ක ගමන් බය වුණා. හොඳටම බය වෙලා කෑ ගහන්න පටන් ගත්තා. කෑ ගහනකොටම අර දාසියෝ ටික ඇවිල්ලා දාසියොත් බය වුණා. බය වෙච්ච පාර ඇයි ඉතින් මේ විරූපී